හරි අයිබෝන් ළමයි හරි අපි එදා අපිට අතරමඟ නැවතුනේ අපි ප්‍රිස්ම කොටස තමයි කතා කර හිටියේ දැන් අද පටන් ගන්න හදන්නේ ප්‍රිස්ම කොටසින් තමයි අද මුලිය පාන්දර පටන් ගන්න හදන්නේ මම හිතනවා ඕගොල්ලන්ට ඒ කරපු දේවල් යම් ප්‍රමාණයක් දැන් මතක ඇති කියලා හරි මම පොඩ්ඩක් මතක් කරලා වැඩේ පටන් ගන්නම් දැන් බලන්න මෙන්න මෙහෙමයි මුලින්ම මම ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා ප්‍රිස්මයක මූලික තලය කියන්නේ මොකක්ද කියලා. එතකොට මම මේ අඳින්නේ ප්‍රිස්මයක මූලික තලය නම් මෙන්න ප්‍රිස්මයක මූලික තලය මේ පෘෂ්ඨ දෙකෙන් තමයි වර්තනය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ආලෝක කිරණ මුලින්ම ගැටෙන්නේ මේ පෘෂ්ඨ දෙක මෙන්න මේ පෘෂ්ඨ දෙකේ නම්. ඒ පෘෂ්ඨ දෙක අතර කෝණය තමයි අපි ප්‍රිස්ම කෝණය කියලා හඳුන්වන්නේ. ඒතර මම මේක A B C කියලා හැඳින්වුවොතින් මේ තියෙන්නේ මුලින්ම ආලෝක කිරණයේ පතනය වන පෘෂ්ඨය කියලා හිතුවොත් මෙන්න අභිලම්බය මෙතෙන් දෙනවා ආලෝක කිරණය. හරි මේ කෝණය මම I1 කියලා කියන්නේ. එතකොට ඒක තමයි පතන කෝණය වෙන්නේ. ඊට පස්සේ කිරණයේ අභිලම්බය දෙසට නැඹුරු වෙනවා. වාතයේ වීදුරු ප්‍රිස්මයක් නම් මේක R1 මෙන්න මේක R2 ඊට පස්සේ නිර්ගත කෝණය මේ තියෙන්නේ මේක I2. right දැන් ඊළඟට මේ තියෙන්නේ පතන කිරණේ යන්නාපු පාර මේ තියෙන අවසානයේ ගමන් කරන මාර්ගය මේ අතර කෝණය මේ හැරිලා තියෙන කෝණය තමයි අපි හඳුන්වන්නේ අපගමන කෝණය කියලා. අපගමන කෝණය කියලා. දැන් ඒතකොට ඔය විදිහට ගත්තොත් එහෙම අපි ඉගෙන ගත්තා මේ පතන කෝණ, නිර්ගත කෝණ, වර්තන කෝණ සහ අපගමන කෝණ අතර සම්බන්ධ තියෙනවා. ප්‍රිස්ම කෝණය A එහෙම නැත්නම් මේක ප්‍රිස්මයේ වර්තක කෝණය කියලා හඳුන්වනවා. ප්‍රිස්මයේ වර්තක කෝණය ඒක අපිට ලියන්න පුළුවන් R1 ධන R2 කියලා. ඊට පස්සේ අපගමන කෝණය D අපිට ලියන්න පුළුවන් I1 ධන I2 ඍණ A. ඒතර A කියන්නේ R1 ධන R2 කියලා අපි දන්නවා. ඔන්න ඔක තමයි අපි දැනට ඉගෙනගෙන තියෙන සම්බන්ධතා දෙක. හරිද? right. එතකොට අපි ඔකේ ගැටලු කිහිපයක් හදලා තියෙන්නේ. right. දැන් යනවා අපි අද දවස් උදේ පාන්දරම තවත් පොඩි ගැටලුවක් හදලා අපේ පාඩමේ ඉතුරු කොටස් වලට යන්න. හොඳයි. ලියා ගන්න මෙන්න මේ විදිහට. ලියා ගන්න ගැටලුව මේ විදිහට. ලියන්න ABC සමපාද වීදුරු ප්‍රිස්මයක ABC සමපාද වීදුරු ප්‍රිස්මයක ABC සමපාද වීදුරු ප්‍රිස්මයක n සමානයි 1.48කි n සමානයි 1.48කි එහි AC පෘෂ්ඨය හා ස්පර්ශව AC පෘෂ්ඨය හා ස්පර්ශව n සමානයි 1.33ක් වන ජලය රූපේ පරිදි ඇති විට AB මත පතනය වන කිරණයක් වර්තනයෙන් පසුව AC පෘෂ්ඨය දිගේ නිර්ගමනය වේ නම් AC පෘෂ්ඨය දිගේ නිර්ගමනය වේ නම් AB මත පතන කෝණයත් එම කිරණේ මුළු අපගමනයත් සොයන්න. AB මත පතන කෝණයත් එම කිරණේ මුළු අපගමනයත් සොයන්න. හරි. දැන් මෙන්න මෙහෙමයි රූප සටහන තියෙන්නේ බලා ගන්න. මේ තියෙන ප්‍රිස්මය ඔය විදියට මේක සමපාද ප්‍රිස්මයක් කියලා කියනවා. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනි සමපාද ප්‍රිස්මයක හැම කෝණයක් අංශක 60යි කියලා.
ඒතර මේක A B C කියලා ගත්තොත් මෙන්න මේ AC පෘෂ්ඨයත් එක්ක මේ විදිහට ජලයේ ස්පර්ශ වෙලා තියෙනවා. ඔන්න ඔහම. ඔය විදිහට ජලයේ ස්පර්ශ වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් රූප සටහන ඕගොල්ලෝ ඇඳ ගන්න ඕනි. මේ විදිහට ජලයේ ස්පර්ශ වෙලා තියෙනවා. දැන් ඔය මම ගාන කිව්ව විස්තරයට අනුව රූප සටහන ඇඳ ගන්න. ඉතුරු කොටස. කිරණේ මම අඳින්නේ නැහැ. හරි? right ඔය විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන ජලය, මේ තියෙන වීදුරු. දැන් වීදුරු වල වර්තනාංක දීලා තිනවා 1.48යි කියලා. මේ ජලයේ වර්තනාංක දීලා තියෙනවා 1 into කියන්නම් 1.33යි කියලා. හරි. දැන් හදමු. පටන් ගමු. හරි. එතකොට බලන්න මෙන්න මෙහෙමයි. දැන් මෙතන අපිට කියනවා ඉස්සෙල්ලා මේ නිර්ගත කිරණය ඒ කියන්නේ මෙන්න මෙතනින් එන කිරණය මෙහෙන් ඇවිල්ලා AC පෘෂ්ඨයෙන් වර්ධනය වන කිරණය ගමන් කරන්නේ මේ AC පෘෂ්ඨයේ දිගේලු මෙහෙම නේ ඕනොම යන්නේ මෙන්න අභිලම්බය දැන් එතකොට මෙහෙම ආවා හරි අපෙන් අහන්නේ right මේක කියලා හිතන පතන කෝණේ මෙන්න I1 ඊටාම පැහැදිලි මේ I2 කියන එක්කෙනා කීයද අංශක 90යි අංශක 90යි මෙන්න R1 මෙන්න R2 R1 කියලා කියන්නේ ඔගොල්ලෝ මේ පාඩම තාම හොඳින් බැලුවා නම් දැන් මේ දවස්වල ළමයින්ට ආයෙසරයක් පාඩම් බලන්න වෙලාවම තියෙදි සමහර ලාට මොකද කම්පියුටර් එකදී හරි ෆෝන් එකදී හරි බලන් ඉන්නදී මොකද ඔන්ලයින් ලෙසන්ස් කියනවා ඕනතර හරිද එතකොට ඒ වෙයි ඒවදී ආවුල බලන් හිටිය කියලා ඕගොල්ලන්ට කිසි දෙයක් හම්බෙන්නේ නැහැ ඕන දෙයක් බලලා තමන් පුරුදුනොත් විතරයි ඕගොල්ලන්ට දෙයක් ඉතුරු වෙන්නේ හරිද ඒ හින්දා ඕන දෙයක් ගන්නකොට හොඳට මතක තියාගන්න හරි මම හැමදාම කියන දෙයක් තියෙනවා හරිද මේ ඕනම දෙයක් අමාරුවෙන් අචීව් කරන්නත් පුළුවන් උපක්‍රමශීලීව බොහොම නිදහසේ සමහර දේවල් අචීව් කරන්න පුළුවන් ඉතින් අර ගොඩක් වෙලාවට විභාගේ නම් හරියට පාස් වෙන්නේ ඔය ඉවක් බවක් නැතුව 365 දවසෙම මොනවා හරි දෙයක් දිහා බලාගෙන මොනවා හරි දෙයක් බලා ලිවීම කරලා තමයි නෙමෙයි Taman හිතලා Taman මේ ඉගෙනගත්ත સિદ્ધාන්ත ගැන පොඩ්ඩක් කල්පනා කරලා අන්න ඒව හරියට තහවුරු කරගත්ත ළමයි තමයි හැමදාම විභාගේ පාස් වෙන්නේ හරිද හැමදාම විභාගේ පාස් වෙන්නේ හරිද ඉතින් මේක මම ඔයගොල්ලන්ට පන්ති පටන් ගන්න දවස් නම් කියනවා හරි මම දන්නේ සමහර ළමයි නම් මේ කොහොම කොච්චර කිව්වත් මේක පිළිගන්නේ හරිද කොච්චර උදාහරණ රම්පවා කියලා දෙනවා කොහොම සමහර කට්ටියට එක කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ හරි දැන් බලන්න මෙන්න මෙහෙමයි එතකොට දැන් මේක හොඳින් ඕගොල්ලෝ මේ පාඩම මතක තියාගෙන හිටියා නම් මේ තියෙන්නේ කිරණයක් ගහනතර මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට යන්නේ. ඒකයි අභිලම්බයෙන් ඉවතර නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයට යනකොට මේ කෝණීය අංශක 90ක් නම් මේ R1 කියලා කියන්නේ මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය. හරිද? දැන් R1 ඉස්සෙල්ලාම හොයාගත්තා නම් මෙතන කෝණීය අංශක 60 හින්දා අපිට R2 හොයාගන්න පුළුවන්. R2 හොයාගත්තේදී අපිට හොයන්න පුළුවන් I1 කියන එක නා කීයද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි දානවා AC වර්තනයට AC වර්තනයට අපි දානවා ස්නෙල්. එතකොට ස්නෙල් නියමයේ දැම්මොත් එහෙම අපිට ලියන්න පුළුවන් 1.48යි sin R1 කියන එක කෙනා සමානයි 1.33යි sin 90 1.33 sin 90. ඔතනින් අපිට R1 කියන එක කෙනා ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට sin R1 කියන එක කෙනා සමාන වෙනවා 1.33 බෙදීම 1.48 sin 90 කියන්නේ 1යි. එහෙනම් මේක බෙදලා අපි ඉස්සෙල්ලම R1 හොයාගෙන ඉන්න ඕනේ. අපි ඉස්සෙල්ලම R1 හොයාගෙන ඉන්න ඕනේ. R1 කවුරු හෙව්වනම් බලන්න එවන්. හරි. එතකොට අංශක 63යි කලා 58යි කියලා එනවා. අංශක 63යි කලා 58යි කියලා එනවා. right. ඔන්න දැන් එන ප්‍රශ්නයක් කියනවා. මොකද්ද?
ලොකුම ප්‍රශ්නේ තමයි ප්‍රිස්ම කෝණයට වඩා මොකක් වෙනවද? මෙතන පතන කෝණය විශාල වෙනවා. R1 විශාල වෙනවා. දැන් කොහොමද මේක වෙනව ඇත්තේ? දැන් ඉතින් කොයි වෙලාවකවත් මෙහෙම එන්න පුළුවන්ද? A සමානයි R1 ධන R2 කියලා ගත්තොත් මේක 60යි නම් R2 කියලා කියන්නේ අංශක 63යි කලා 58යි නම් ඉතින් R1 කියන එක ඍණ ගානක් වෙන්න ඕනේ. හරි. R1 ඍණ ගානක් වෙනවා කියන එකේ තේරුම මොකද්ද? R1 ඍණ ගානක් වෙනවා කියන එකේ තේරුම ඔය R1 කෝණය තියෙන්නේ. අපි දැන් මේ R1 මෙතන හොයාගත්තේ sorry. R1 නේ හොයාගත්තේ R2 ඍණ ගානක් වෙනවා කියන්නේ මෙන්න මේ කෝණේ ඍණ ගානක්. මේ කෝණේ ඍණ ගානක් වෙනවා කියන එකේ තේරුම මේක තියෙන්නේ මේ පැත්තට නෙමෙයි. මේ කෝණේ තියෙන අනිත් පැත්තට කියන එක. හරිද? දැන් අපි බලමු කොහොමද එහෙම ගන්න කියලා. කියන්නේ කෝණේ මැනෙන්නේ මෙහෙට නෙවෙයි. මේ කිරණේ නම් අනිත් පැත්තට. මේ ටර්න් එක නෙවෙයි තියෙන්නේ. අනිත් පැත්තට කියන එක. ඒ කියන්නේ මේ පතන කිරණේ එන්න ඕනේ මෙහෙම නෙවෙයි. හැමදෙස්සෙම මෙහෙම එන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. හරි. ඒක එන්න ඕනේ මෙන්න මේ විදියට. මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදියට මේක ඇන්දනම් මේ ගැටලුව එන්නේ නැහැ නේද ඔයගොල්ලෝ බලන්න. මෙන්න මෙහෙම කිරණ එනවා. ඔන්න. දැන් මේ තියෙන්නේ අභිලම්බය. මෙහෙම එන කිරණය අභිලම්බයේ දෙසට නැඹුරු වෙලා යනවා. මෙන්න අභිලම්බයේ දෙසට හැරිලා යනවා. මේ විදිහට. හරි. දැන් අපි ගත්තොත් එහෙම බලන්න. ඕනෝම තියෙනවා. හරි. මෙන්න පතන කෝණය EC පෘෂ්ඨයට ඔය විදිහට. දැන් අපි ගත්තොත් ඊළඟට මෙන්න මේ විදිහට AC පෘෂ්ඨය ඔස්සේ මේක අවසානයේ නිර්ගත වෙනවා. දැන් ඕගොල්ලෝ හොයලා තියෙනවා මේක 90යි මේක අංශක 63යි කලා 58යි. R1 right මෙන්න බලන්න. දැන් මේ කෝණේ මනින්නේ කලින් මැන්න පැත්තට නෙවෙයි ඊට විරුද්ධ පැත්තට. මේ කෝණේ තමයි කවුද? R2 කියලා අපි හොයාගන්න වෙන්නේ. ඒතර R2 දැන් අපි හොයාගෙන තියෙනවා. හරි. මෙන්න මෙයා තමයි දැන් අපිට ඕනි වෙන්නේ I1. මුලින්ම අපිට I1 ඕනි වෙනවා. හරිද? right. එතකොට හොඳට දැන් බලන්න. මෙහෙට යන්න ආපු කිරණය ඉස්සල්ලාම මෙහෙට නැමුනේ. හරිද? ඊට පස්සේ හෝම යන්න ආපු කිරණය කොහෙද නැගලා තියෙන්නේ? අනිත් පැත්තටයි නැවිලා තියෙන්නේ. ඒක ඔළුවේ තියාගන්න. හරි. ඒක ඔළුවේ තියාගන්න. හරි. දැන් එතකොට අපිට හොයන්න පුළුවන් මේක R1 කියලා අපි සෙව්වෙ හින්දා. හරිද? මේක R1 කියලා සෙව්වෙ හින්දා මේ R2 කියන එක අපිට ගණනය කරගන්න පුළුවන් දෙයක්. දැන් මේ බලන්න. ඔගොල්ලෝ දැන් ගත්තොත් එහෙම ඔතනදී මේ වගේ අවස්ථාවක් ගත්තොත් හරි මෙතන දැන් මේ R2 කියන එක අපි හොයාගන්නේ කොහොමද කියන ගැටලුව ඔයගොල්ලන්ට එනවනේ. හරිද? එතකොට R2 කියන එක අපිට මෙහෙම හොයාගන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න. මෙන්න මේක අංශක 90යි. දැන් මම කියන්නේ මේ දැන් ඔයාලට හිතෙන්නේ ඇතිනේ R2 කියන එක අරම ගන්නෙ කොහොමද කියලා. මේ බලන්න. මේක 90යි. මේක R2. හරිද? එතකොට මෙන්න මේ කෝණේ ලියන්න පුළුවන් අපිට මොකද්ද? 90 ඍණ R1 කියලා. 90 ඍණ R1. දැන් මේ ටික ඔක්කොම එකට එකතු කරොත් අංශක 180ක් එනවනේ. එතකොට අපිට ලියන්න පුළුවන් 60 ධන 90 ධන R2. හරිද? ධන 90 ඍණ R1 සමානයි 180යි කියලා. හරිද? එතකොට ඔතනින් අපි ගත්තොත් එහෙම බලා ගන්න. දැන් එනවා 60 ධන 180 ධන R2 ඍණ R1 සමානයි 180යි. 180ට 180 කැපිලා යනවා. එතකොට ඔතනින් අපිට එනවා R1 ඍණ R2 සමානයි අංශක 60යි කියලා. පැහැදිලිද? එතකොට R1 ඍණ R2 තමයි අංශක 60 වෙන්නේ. දැන් ඔයාලට R2 හොයන්න පුළුවන්. R1 අපි දන්න හින්දා 63යි කලා 58 ඍණ
R2 සමානයි අංශක 60යි. එහෙනම් R2 කියන එක්කෙනා සමාන වෙනවා අංශක 3යි කලා 58ට. R2 ඔය විදියට. හරිද? R2 හෙව්වට පස්සේ අපි දානවා AB ට ස්නේල්. AB ට ස්නේල් දැම්මොත් එහෙම අපිට ලියන්න පුළුවන් මේ පැත්තේ තියෙන වාතය එහෙනම් 1යි sin I1 සමානයි 1.48යි sin R2. මෙතන මම දාගත්ත සංකේතය R2 නිසා. හරි එතකොට sin I1 අපිට ලියන්න පුළුවන් සමානයි 1.48යි sin අංශක 3යි කලා 58යි. ඔය විදිහට දැන් උතනින් අපිට මේක සුළු කරලා I1 ට අදාළ අගය ලියා ගන්න පුළුවන්. හරි. හදමු. කවුරු හරි හැදුවා නම් මට අපගමනයත් එක්කම දාන්න ඕනි. දැන් මෙතනින් ඔයගොල්ලන්ට මේක බලන්න තේරුණාද කියලා මේ කිව්ව කතාව මම මේ විදිහට ගත්තොත් R2 ට ඍණාගයක් එනවා කියලා කිව්වනේ. ඒ R2 ට එන ඍණාගය ඍණ අංශක 3 කලා 58යිනේ. ඒ ඍණාගයක් එනවා කියන්නේ පුතේ ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න. මොකද ගණන් හදනකොට මෙහෙම රූපසරණ දෙන්නේ නැහනේ. අපි කෝණේ මනින්නේ හරිද? මෙන්න කිරණය. මේ කිරණේ ඉඳලා මේ පැත්තට නම් ඒ මනෝ පැත්තට නෙමෙයි එන්නේ මොකද්ද කිරණේ ඉඳලා අනිත් පැත්තට. මොන මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. හරි? right හොඳයි. හදාගමු. දැන් අර කලින් ඇඳපු රූපසටහන හැමම තියලා ඒක මකන්න එපා. හොඳේ. ආයෙත් මේක අඳින්න. හරිද? ඇඳලා ඊට පස්සේ ගානට උත්තරේ ගන්න මෙතන නිකන් I1 ගන්න. තුන 52 51 5යි 51 52 53 කියන උත්තර වලට ලකුණු ගන්න පුළුවන්. කලාවක් එකක් දිහා හැරෙන්න යනවනම් කිසි ගැටලුවක් නැහැ. හරි. දැන් එතකොට බලන්න මෙතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන මේක සුළු කරලා ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් 5යි අංශක 5යි කලා 52යි කියලා. හැමෝම පුතේ මේක හදන්න. right. ලොකු ගණන් හදන්න නම් ඉස්සෙල්ලා මේ සරල කොටස් හරියට තීරුම් ගන්න ඕනි. ඒ හින්දා ලඝු පොත අරගෙන කම්මැලි වෙන්නේ නැතුව හදන්න. හරි. දැන් එතකොට ඔන්න I1 කියන එකේනා 5යි කලා 52යි කියලා ආවට පස්සේ 5යි කලා 52යි කියලා ආවට පස්සේ දැන් අපි හොයන්න ඕනේ මේකේ අපගමනය. මේකේ අපගමනය හොයනකොට අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි. මේ අපගමනය කියන එකේ තීරුම පිළිබඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. නිකන් ඔහේ සමීකරණයට ආදේශ කරලා හොයන්න ගියොත් ගාන වර්ධිනවා. හරිද? right. මේ බලන්න. අපගමනය කියලා කියන්නේ පතන කෝණය සහ අවසානයේ නිර්ගත වන කෝණය පතන කිරණයේ ඉඳලා නිර්ගත කිරණය කොච්චර හැරිලා තියෙනවද කියන එක. එතන මෙතනදී වර්තනයන් දෙකක් සිද්ධ වෙනවා නෙමෙයි. මෙතන වර්තනයක් සිද්ධ වෙනවා මෙතන වර්තනයක් සිද්ධ වෙනවා. මෙහෙම එන කිරණ මෙතනින් හැරෙනවා. ඒ වගේම මෙතනිනුත් හැරෙනවා. තේරුණාද? ඒ හැරෙන්නේ වර්තන දෙකේදීම කිරණය හැරෙන්නේ එකම පැත්තකට නම් එක්ක වාමාවර්තව එක්ක දක්ෂිනාවර්තව නම් අපි කරන්නේ මොකද්ද? ඒ පෘෂ්ඨ දෙකේදී සිදුවන අපගමනයන් එකට එකතු කරලා තමයි ගන්නෙ මොකද්ද? මුළු අපගමනය. මුළු අපගමනය ගන්නේ AB පෘෂ්ඨයේදී සහ AC පෘෂ්ඨයේදී සිද්ධ වෙන අපගමනයන් එකට එකතු කරලා ගන්නේ AB සහ AC කියන පෘෂ්ඨ දෙකේදීම මේ කිරණේ එකම පැත්තට හැරුණා නම්. හරිද? දැන් මෙතනදී බලන්න වෙන වැඩි. මෙතනදී කිරණේ හැරෙන්නේ මේ. දැන් අපි ගත්තොත් එහෙම මෙහෙට යන්න ආපු කිරණය. හරිද? මෙහෙට යන්න ආපු කිරණය මේන්න මේ පැත්තට හැරිලා තියෙනවා. හරිද? මෙහෙට යන්න ආපු කිරණය මේ පැත්තට හැරෙනවා මේ. පේනවද? මේ තියෙන R2 කියලා කියන වර්තන කෝණය මෙතනදී. හරිද? මේ සම්පූර්ණ කෝණය ගත්තොත් I1. හරි. එතකොට මේ AB පෘෂ්ඨයේදී සිදුවන හැරීම මේ පැත්තට හැරිලා තියෙන්නේ. මම මෙතන සිද්ධ වෙන අපගමනය D1 කියලා ගන්නවා. ඊට පස්සේ බලන්න කිරණය යන්න හදන්නේ මෙහෙම යන කිරණය මේ පැත්තට යන්න හදන්නේ මෙහෙට යන්න හදන්නේ. හැබැයි හැරෙන්නේ කොහෙද ඊට පස්සේ? මෙහෙට යන්න ගිය කිරණය මෙහෙට හැරෙන්නේ. මෙහෙට යන්න ආපු කිරණය මෙහෙට හැරුණා.
මෙහෙට යන්න ආපු කිරණේ මේ පැත්තට හැරුණා. මෙතනදී හැරෙන්නේ වාමාවර්තව නම් මෙතනදී හැරෙන්නේ කොහෙද? දක්ෂිනාවර්තව. දැන් කොහොමද අපගමනය ගන්න? එතකොට මේ තියෙන්නේ මෙතන අපගමනය D. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේකේ හරි. මෙතන සිද්ධ වුණොත් එහෙම ඉස්සලම හොයන්න වෙනවා D1 ඊට පස්සේ D2 හොයන්න වෙනවා. D1 D2 හොයලා බලන්න D1 අපිට හොයන්න පුළුවන් මේ සම්පූර්ණ කෝණේ I1 ගෙන් අඩු කරන්න මෙතන සිද්ධ වෙන මේ R2 කෝණය වර්තන කෝණය R2. එතකොට I1 දැන් අපි හොයලා තියෙනවා අංශක 5යි කලා 52යි අංශක 5යි කලා 52කින් අඩු කරන්න ඕනි. R2 කියලා කියන්නේ අංශක 3යි කලා 58යි. අංශක 3යි කලා 58යි. හරි. අඩු කරලා බලන්න. එතකොට අපිට ගන්න පුළුවන් මෙතනදී D1 කියන්නේ කීයද කියලා. එතකොට D1 කියන්නේ අංශක 1යි කලා 54යි. ඊට පස්සේ D2 කියන්නේ කීයද කියලා බලන්න. D2 අපිට ගන්න පුළුවන් අංශක 90යි. මේ තියෙන සම්පූර්ණ කෝණය. දැන් මෙතන අපි ගත්තොත් එහෙම මෙන්න මේක තමයි හැරුණු කෝණය. එතකොට මේක R1. දැන් මේ කෝණය තමයි R1 වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ කෝණය අංශක 90යි මේක R1. එතකොට D2 අපිට ගන්න පුළුවන් අංශක 90න් අඩු කරන්න R1 කියන එක එනවා. ඒතර අංශක 90න් R1 කියලා කියන්නේ අංශක 63යි කලා 58යි. එතකොට අපිට ඔතනින් එනවා කලා 2යි. හරි. අංශක 26යි කලා 2ක්. දැන් ඊට පස්සේ මෙතනින් අපිට ඉතාලම පැහැදිලිව පේනවා. දැන් හරි. හොඳයි. හරි. දැන් D2 ඇවිල්ලා තියෙනවා D1 කියන එක්කෙනා කුඩයි. බලන්න මෙතනදී කිරණය මෙහෙට හැරෙන්නේ. මෙතනදී කිරණය අනිත් පැත්තට හැරෙන්නේ. එහෙනම් මුළු අපගමනය D කියලා ගත්තොත් එහෙම D සමාන වෙනවා D2 ගෙන් අඩු කරන්න කවුද? D1. හරි. හදමු. හරි. එතකොට අපිට ඔතනින් එනවා D කියන එක්කෙනා සමානයි 26යි කලා 2කින් අඩු කරන්න ඕනි අංශක 1යි කලා 54ක්. එතකොට අංශක 24යි කලා 8ක් වෙනවා. මුළු කෝණය අපගමන කෝණය අංශක 24යි කලා 8ක් වෙනවා. කාටද මේක තේරුම් නැත්නම් ආය අහන්න පුළුවන්. රයිට් මේ මුළු අපගමන කෝණය තමයි අංශක 24යි කලා මුළු අපගමන කෝණය තමයි බලන්න අංශක 24යි කලා 8ක් එන්නේ. ඒතර අංශක 24යි කලා 8ක් මුළු අපගමන කෝණය අපි ගන්නේ. හරි. දැන් මෙතන කිරණය එන්නේ මේ පැත්තට. හරි. ඊට පස්සේ ඒක හැරෙන්නේ වාමාවර්තවනේ. එහෙම වාමාවර්තව D1 කෝණයක් හැරුණු කිරණය ආයේ මෙතනදී හැරෙනවා කොයි වර්තවද? දක්ෂිනාවර්තව. තේරුණාද? එතකොට මෙතනදී වාමාවර්තව හැරිලා මෙතනදී දක්ෂිනාවර්තව හැරෙනවා. දැන් එතකොට මේ දෙකේ එකතුව නෙවෙයි මුළු අපගමනය වෙන්නේ. හේතුව දෙපැත්තටනේ හැරෙන්නේ. ඒ හින්දා මෙතනදී සිද්ධ වෙන මුළු අපගමනය වෙන්නේ අර වැඩි කෝණේ වැඩි අපගමන කෝණේ අඩු අපගමන කෝණේ අඩු කරනවා. එකම පැත්තට වුණොත් එහෙම මෙතනදිත් වාමාවර්තව හැරිලා මෙතනදිත් වාමාවර්තව හැරුණොත් තමයි එකතු කරන්නේ. අපි හදපු අනිත් හැම ගානක්ම බලන්න. ඒ හැම ගානකම තියෙන්නේ එකම පැත්තට තමයි කිරණේ හැරෙන්නේ. දැන් මෙතනදී පැති දෙකකට කිරණේ හැරෙනවා. ඒකයි මම කිව්වේ මේක කටපාඩම් කරලා ඉගෙන ගන්න අමාරුයි. හරිද? රයිට්. එතකොට හරි. ඒ හින්දා හොඳට කල්පනා කරන්න කොහොමද මේක ගන්න කියලා. රයිට්. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒතර මුළු අපගමන කෝණය එන්නේ අංශක 24යි කලා 20 අංශක 24යි කලා 8යි.
ඒක ගත්තේ AB සහ AC පෘෂ්ඨ දෙකේදී සිදු වූ අපගමන කෝණයන්ගේ අන්තරය. හරි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ගානේ. මේ පතන කිරණයයි නිර්ගත කිරණයයි අතර කෝණයක් දාගෙන මොකක් හරි එතන ත්‍රිකෝණයක් සම්පූර්ණ කරගෙන හදන්න ඕනේ නේද? ඔව් දැන් අපි මුලින් මේක ව්‍යුත්පන්න කරපු විදිය මතකද? මතකද? හරි. ඒ විදියට මේක හදන්න පුළුවන්. හරිද? මෙතන මේ මේකයි මේ තියෙන මේ මෙන්න මේක ඇඳලා හරිද? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයට සමාන කරලා හදන්න පුළුවන්. තේරුණාද? අපි ඒක එකපාරක් ව්‍යුත්පන්න කරානේ. මතකද? ඔව්. අපි ඒක ව්‍යුත්පන්න කරා එකපාරක්. තේරුණාද? හරි. හරි. හොඳයි. දැන් ඊට පස්සේ ආයසරයක් ඕන නම් මේකටත් දාලා ඒක ව්‍යුත්පන්න කරගන්න. හරිද? right. දැන් ඊළඟට ඔන්න අපි ඒ ගාන හැදුවා. දැන් ඊට පස්සේ තවත් ගානක් අපි හදලා බලමු. ලියන්න මේක තව ටිකක් වෙනස් ගැටලුවක්. ලියන වර්තනාංකය 1.5ක් වන සමපාද වර්තනාංක 1.5ක් වන සමපාද වීදුරු ප්‍රිස්මයක පළමු පෘෂ්ඨය මත අංශක 24ක පතන කෝණයකින් කිරණයක් පතනය වේ. ප්‍රිස්මය තුලින් ගමන් කිරීමේදී කිරණේ මුළු අපගමනය සොයන්න. හරි. එතකොට මේක තියෙන්නේ දැන් විශේෂයෙන් සඳහන් කළ නැත්නම් මේ ප්‍රිස්මේ තියෙන වාතේ. හරි. මෙන්න එතකොට මේ විදිහට ගත්තොත් එහෙම අපේ සමපාද ප්‍රිස්මය මේක අංශක 60යි ABC කියලා දාගත්තා. මුලින්ම පතන කෝණය අපිට දීලා දෙනවා අංශක 24යි කියලා. අංශක 24ක පතන කෝණයක් තියෙන මෙන්න පතන කිරණය. right මේක සාමාන්‍ය විදිහට ගමන් කරයි. ඒකට මේ විදිහට ගත්තොත් ඔහම යනවා. අපි R1 මේක R2 කියලා ගත්තා. හරි. දැන් නිකන් අපි ඉස්සෙල්ලාම දන්නේ නැහැනේ මේක මොන විදිහට හැදෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මොකද කරන්න තියෙන්නේ එහෙනම්? ඉස්සෙල්ලාම R1 හොයන්න. ඊට පස්සේ R2 හොයන්න. හරි. ඊට පස්සේ මම කියන්නම් වැඩේ කොහොමද කරන්න කියලා. right ඉස්සෙල්ලාම පටන් ගමු. වෙනවමද කියලා අපි දන්නේ නැහැනේ. ඒක තමයි. ඒක දන්නේ නැහැනේ අපි. හරි. අපි දන්නේ නැහැ පූර්ණ අභ්‍යන්තර පරාවර්ත වෙනවද කියලා. ඒක වෙනවද නැද්ද කියලා බලන්න මොකද්ද කරන්න ඕනේ අපි? R2 හොයාගෙන ඉන්න ඕනේ. R2 හොයාගත්තට පස්සේ ඊළඟට පූර්ණ දැන් අපි මම මේක මෙතනින් හරි යනවද නැද්ද කියලා දන්නේ නැහැ. හරිද? දැන් නිකන් එක සැරේට බැලුවේ නේද මෙහෙම යනවා කියලානේ. හරිද? ඉස්සෙල්ලා මේව ඇඳගත්තා. හරිද? ඇඳගෙන R1 R2 හොයන්න ඉස්සෙල්ලා. R1 R2 හොයලා මේ මෙතනින් හරියටම කිරණේ කොහොමද යන්නේ කියලා බලන්න. අපි R2 කියන මේ තියෙන AC පෘෂ්ඨය මත පතන කෝණය වීදුරු කියන මාධ්‍යය ඉඳලා වාතය කියන මාධ්‍යෙට යන්න හදන්නේ. එතකොට මෙතන මේ පතන කෝණය වීදුරු වාත අතුරු මුහුණතේ අවදි කෝණයට වඩා කුඩා නම් විතරයි කිරණ මෙහෙම යන්නේ. නැත්තම් මොකද වෙන්න ඕනේ? නැත්තම් මේ කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙන්න ඕනේ. හරිද? අපි එතන බලමු ඉස්සල්ලාම R1 හොයන්න R2 හොයන්න. පටන් ගමු. AB ට දාන්න පුළුවන් මොකද්ද? AB ට ස්නෙල් නියමය. AB ට ස්නෙල් නියමය දාලා 1යි sin 24 සමානයි 1.5යි sin R1.
ඔතනින් sin r1 අපිට හොයාගන්න පුළුවන්. sin r1 සමානයි sin 24 බෙදන්න ඕනේ 1.5න්. දැන් හැමෝම සුළු කරන්න. සුළු කරලා හදමු. 0.27යි ඔක්කොම සුළු වුණාම 0.27යි 1.2 කියලා ගන්න පුළුවන්. right හැමෝම සුළු කරන් දැන් බලන්න මේක sin inverse එකටක් ගාලා r1 කියන්නේ. r1 15යි කලා 44යි කියලා උත්තරයක් එනවා. හරි. උත්තරේ ගන්න පුළුවන් 15යි කලා 44යි. ඔන්න R1 ට 15යි කලා 44යි. හැමෝම හදන්න ගාන. හරි. R1 අංශක 15යි කලා 44යි. ඊට පස්සේ හරි R1 අපි කොහොම ගත්තා. ඊළඟට බලන්න දැන් හොයන්න ඕනේ කවුද? R2. R2 අපි ඊටාම ලීසියෙන් ගන්න පුළුවන්. R1 ධන R2 සමානයි අංශක 60යි. එතකොට අංශක 60 සමාන වෙනවා R1 ධන R2ට. right එහෙනම් R2 කියන එක කෙනා අපිට ලියන්න පුළුවන් 60 ඍණ 15යි කලා 44යි. එහෙනම් අංශක 44යි කලා 16යි කියලා අපිට එනවා R2 ගේ අගය. R2 ගේ අගය අංශක 44යි කලා 16යි කියලා එනවා. හරි? right එතකොට ඔන්න ඒකත් අපි හදාගත්තා. දැන් R2 ගත්තට පස්සේ R2 හොයාගත්තට පස්සේ ඊළඟට අපි බලන්න ඕනි මෙන්න මේ වීදුරු, මෙතින වාත වීදුරු වාත අතුරු මුහුණ සඳහා අවදි කෝණය කීයද කියලා. මම පොඩි රූප සටහනක් ඇඳලාම වැඩේ කරනවා. එතකොට වීදුරු වල ඉඳලා වාතයට ගමන් කරනකොට මේ වර්තන කෝණයේ අංශක 90ක් වෙන අවස්ථාවේ පතන කෝණය තමයි වීදුරු වාත අතුරු මුහුණ සඳහා අවදි කෝණය වෙන්නේ. වීදුරු වල වර්තනාංකය අපිට දීලා තියෙනවා mg කියන එක සමාන 1.5යි. වාතයේ වර්තනාංකය na සමානයි 1යි. හරිද? දැන් එතකොට අපි උතනින් ගන්න ඕනේ ස්නේල් නියමයේ දැම්මොත් sin mg වාරයක් sin c සමානයි 1යි sin 90. උතනින් අපිට එනවා sin c කියන එක කෙනා සමානයි 1 බෙදීම mg. බලන්න පුතේ 1.5යි කියන්නේ 3 බෙදීම 2යි. එහෙනම් මෙතනට එන්නේ කීයද? 2 බෙදීම 3යි. එහෙනම් c සමාන වෙනවා sin inverse 2 බෙදීම 3 කියන්නේ 0.6යි 7. බලන්න c කීයද එන්නේ කියලා අංශක 40 කීයද? අංශක 41යි කලා 48යි. අංශක 41යි කලා 48ක් වෙනවා වීදුරු සහ වාතය සඳහා අවදි කෝණය. හරිද? right. එතකොට දැන් ඔන්න අපි R2 හෙව්වා ඊට පස්සේ C හොයාගත්තා. හරිද? දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන් බලන්න කරුවක් දාලා ලියනවා R2 විශාලයි C. එම නිසා AC පෘෂ්ඨයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වේ. හරි. එහෙනම් කියරනේ මෙහෙම අදින්න බෑ. මෙහෙම අදින්න ඔට්ටු නෑ. හරිද? දැන් එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මෙහෙම එන්න බෑ. දැන් ඕගොල්ලෝ මේ රූප සටහන මුලින් ඇඳගත්තා නම් ඊළඟට අදිනවා. දැන් තමන්ගේ පොතේ මේක නෙමෙයි ඊළඟ රූප සටහන. මෙහෙම ආව මෙතනින් මොකද වෙන්නේ? මෙතනින් මෙහෙම මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන. එතන මේකත් R2 වෙනවා. පතන කිරණයේ පරාවර්තන කිරණයට සමාන වෙනවා. අන්න දැන් අපිට හොයාගන්න පුළුවන් මොකද්ද? මෙන්න R3 මේක හොයාගත්තා. ඒක හොයාගත්ත හැටි අපිට දැන් කිරණේ ගමන් මාර්ගය වෙන්නේ මෙහෙමයි නේ. මෙහෙම ආවා මෙතනට ආවා මෙතනින් මේ පැත්තට ගියා. මෙතන මේ තියෙන අභිලම්බේ ඔය විදිහට. හරි. දැන් R3 හොයාගන්න ඕනේ. හරි. ඉතින් R3 හරි ලේසියි වැඩේ. කොහොමද? අර කලින් වගේම නෙමෙයි.
දැන් මේක අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ නම් ගණනය කරලා ගන්න පුළුවන්. හරි. මේක කීයද? දැන් අපි මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම මෙහෙටනේ යන්නේ. හරිද? මෙහෙට ගියොත් එහෙම මේ පැත්තට එන කිරණය බලන්න. මොකද එනවා. හරිද? මේක 90 රින R2. 90 රින R2. මේක 90යි මේ සම්පූර්ණ 90යි. හරි. ඒතකොට මේක අංශ කීයද සම්පාදක ප්‍රශ්නයක් නේ. 60යි. හරි. මෙතන R3 නම් මෙන්න මේ කෝණය 90 රින R3. right. 90 රින R2 60 ධන 90 රින R3 මේ එකතු 180ක් වෙනවා. හරිද? එතනින් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් R3. හරි. පිළිවෙලට ගන්න හදන්න පුතේ. පිළිවෙලට හදන්න. වෙලාව අරගෙන හදන්න. මම එතකොට මෙතනින් ලියන්න පුළුවන්. බලන්න ලියනවා. මේ විදිහට 90 රින R2 ධන 90 රින R3 ධන 60 සමාන 180යි. මේ මූලිකම සිද්ධාන්ත වලින් හදන්නේ. එතකොට 180 රින R2 ධන R3 මේ සුළු කිරින් තේරෙන්න ඕනි. 180යි. 180ට 7060ක් තියෙනවා. ධන 60 සමාන 180යි. 180ට 180 කැපිලා යනවා. එහෙනම් R2 ධන R3 සමානයි 60යි කියලා එනවා. මේක එකපාර ලිව්වා ගැටලුවක් නෑ. මම මේක එකපාර එන විදිය පෙන්නුවා. හොඳේ. හරි. එකපාර එන විදිය පෙන්නුවේ. හරි එකපාර ලිව්වත් කිසි ගැටලුවක් නෑ. දැන් ඔයගොල්ලෝ මේ මූලික සිද්ධාන්ත වලින් මේක හදන හින්දා මම මේක එන විදිය මේ පෙන්නුවේ. හරි. right දැන් එතකොට ඔතනින් දැන් අපි හොයාගෙන තියෙනවා කවුද? R2 වලගේ හොයාගෙන තියෙනවා කීයද? අංශක 44යි කලා 16යි. එතනින් අපිට R3 හොයාගන්න පුළුවන්. හරිද? right ඉතින් R3 හොයාගමු. R3 හොයාගෙන ඊට පස්සේ යන් ඊළඟ කොටස හදන්න. එහෙනම් R3 අපිට ගන්න පුළුවන් අංශක 60න් අඩු කරන්න 44යි කලා 16ක්. 44යි කලා 16ක් අඩු කරන්න. අඩු කරාම අපිට එනවා උත්තරේ. හරි අංශක 15යි කලා 44යි R3 කියලා කියන්නේ. right දැන් ඉතාලම පැහැදිලි R3 අංශක 15යි කලා 44 නම් වීදුරු වාත අතුරු මුහුණතේ අවධි කෝණයම 41යි කලා 48ට වඩා R3 කියන එක්කෙනා කුඩා වෙනවා. එහෙනම් මේ කිරණය ඉතාලම පැහැදිලිව මේ අතුරු මුහුණතෙන් BC කියන මුහුණතෙන් වාතයට නැවත නිර්ගමනය වෙනවා. හේතුව R3 කියන පතන කෝණය මේ වෙලාවේදී මේ මාධ්‍ය දෙකේ අවධි කෝණයට වඩා කුඩා වෙනවා. දැන් අපි හොයන්න ඕනේ එහෙනම් මෙන්න මෙතනදී මේ නිර්ගත වෙන කිරණය කීයද කියලා. නිර්ගත වෙන කෝණය කීයද කියලා. හරි. right හරි පටන් ගමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තටම දැන් මේ හැමෝම මේක හදන්න ඕනි. නැත්තම් අර නිකන් ෆිල්ම් එකක් බලුවා වගේ වෙනවා එච්චරයි. හරි. මේ බලන්න. දැන් මෙතනදී අපි ගත්තොත් මේ විදිහට. හරි මෙන්න මේක තමයි I3 කියලා කියන්නේ. අපි දානවා මොකද්ද? මෙතනට ස්නෙල් නියමය දැම්මොත් එහෙම අපිට ගන්න පුළුවන්. අපි දානවා B C ට ස්නෙල්. දැම්මොත් එහෙම 1.5යි sin R3 සමානයි 1 sin I3. එතකොට sin R3 කියන එක අපිට ගන්න පුළුවන්. අපි ඒක දන්නවා කීයද 1.5යි sin R3 කියලා කියන්නේ අංශක 15යි කලා 44යි 1.5යි sin I3. right දැන් I3 කියන එක කෙනා sin I3 කියන එක කෙනා අපිට ගන්න පුළුවන් sorry මෙතෙන් දෙන්න ඕනේ එක. හරි එතකොට sin I3 කියන එක කෙනා අපිට ගන්න පුළුවන් දැන් 1.5 ගුණ කිරීම අංශක
15යි කලා 44 ගත්තොත් එහෙම අංශක 15යි කලා 44 අරගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් ඒක දශම 2.7 කියලා. ඔය විදිහට අරගෙන මේක සුළු කරලා ගත්තොත් i3 ට එන අගය අංශක 24යි අංශක 24යි කලා 1 අපි ලකුණු ගන්න පුළුවන් උත්තර වෙනවා. අංශක 24යි i3 වෙන්නේ එතකොට. right එතකොට ඔය විදිහට ගත්තොත් i3 අපි දැන් හොයලා දෙන්නේ. දැන් මුළු අපගමනේ හොයන්න ඕනි. right එතකොට මෙතන දෙනකොට i3 අපි හෙව්වා. දැන් බලන්න අපගමනය කියන එකේ තීරුම දන්නේ නැතුව හදන්න ගියොත් මේ ගානක් ඉර වෙනවා. හරි. දැන් එතකොට අපි i3 හෙව්වා අංශක 24යි කියලා. දැන් බලමු මේකේ අපගමනය කොහොමද කියලා ගන්නෙ. හරි. මේ බලන්න. ඔන්න අපි ගත්තොත් එහෙම මේ විදිහට මේකේ මේක අංශක 60යි මෙතනින් මෙහෙම එනවා අංශක 24ක පතන කෝණයකින් ඇවිල්ලා මෙතන වර්තන කෝණය අපි දැන් හොයාගත්ත අංශක 15යි කලා 44යි 43යි දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන අපි කෝණය හොයාගත්තා R2 කියන එක්කෙනා අංශක 44යි කලා 16යි. හරි. එතකොට මෙතෙන්ට වැටෙනවා මේකත් අංශක 44යි කලා 16යි. අංශක 44යි කලා 16යි. දැන් ඊළඟට මෙතන කෝණය අංශක 15යි කලා 44යි මේ කෝණය. ඊට පස්සේ මෙතන අංශක 24යි කියලා ආවා. ඔය විදිහට. දැන් බලන්න මේකේ මුළු අපගමනයේදී. කිරණය මුලින්ම මෙහෙට යන්නා. මේ පැත්තට හැරුණා. මම මේක D1 කියලා කියනවා. ඊට පස්සේ කිරණය මෙහෙට යන්න ආපු කිරණය මේන්න හැරුණා. මේ කෝණේ D2. දැන් බලන්න මෙහෙට යන්න ආපු කිරණය මෙහෙම හැරෙනවා. D2 බලන්න එකම ටර්න් එක තියෙන්නේ නෙමෙයි. එකම පැත්තට මේ කොහොම. ඊට පස්සේ මේ විදියට. හරි එහෙනම් මේ මෙතන ඉඳලා මෙතනයි සිදු වූ අපගමන දෙක එකතු වෙනවා. එකම පැත්තටනේ තියෙන්නේ. තේරුණාද? right ඊට පස්සේ මෙහෙට යන්න එන කිරණය මෙහෙට යන්න එන කිරණය මේ පැත්තට හැරෙනවා. මේක D3. දැන් බලන්න මෙහෙම එකම පැත්තට හැරෙන්නේ. එහෙනම් සිදු වූ මුළු අපගමනය සමාන වෙනවා D1 ධන D2 ධන D3 ට. D1 අපිට ගන්න පුළුවන් මේ සම්පූර්ණ කෝණය 24යි 24න් අඩු කරන්න ඕනේ කවුද 15යි කලා 44ක්. එහෙනම් 24න් අඩු කරන්න 15යි කලා 44ක්. ධන D2 කියලා කියන්නේ මෙන්න මේ කෝණයනේ. මේ දෙකේ එකතුව 44 දෙකයි සම්පූර්ණ කෝණය අංශ 180යි. එහෙනම් D2 සමානයි 180 ඍණ 88යි කලා 32යි. මේ දෙන්නගේ එකතුව. හරි. right ඊට පස්සේ ධන D3 කියලා කියන්නේ මේ සම්පූර්ණ කෝණය 24යි. එතකොට මෙන්න මේ කෝණය ගත්තොත් එහෙනම් මේක වෙන්නේ මේ ප්‍රතිමුඛ කෝණය හින්දා 15යි කලා 44යි. එහෙනම් D3 වෙන්නේ කීයද? අංශක 24න් අඩු කරන්න 15යි කලා 44ක්. ඔය විදිහට. ඒතර මේ තියෙන්නේ මෙන්න මේ තුන් දෙනාගේ එකතුව තමයි අපිට ලැබෙන්නේ මොකද්ද? මුළු අපගමන කෝණය කියලා. right එතකොට එහෙනම් එතනින් මුළු අපගමන කෝණය හොයාගමු. මුළු අපගමන කෝණය අපි හොයාගමු එතනින්.
107යි කලා 60යි කියලා කියන්නේ අංශක 108යි. කලා 60ක් කියන අංශක එකක් නේ. අංශක 108යි. ඔන්න මුළු අප ගමනේ. අංශක 108යි. හරි. එතකොට දැන් හැමෝම වගේ හදලා ඉවරයි. ඔන්න ওই විදිහට අපිට මේ ගාන සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ලියන්න මාතෘකාවක් ප්‍රිස්ම කෝණයේ කුඩා ප්‍රිස්මවල මාතෘකාවක් ලියන්න. ප්‍රිස්ම කෝණයේ කුඩා ප්‍රිස්මවල පතන කෝණය විශාල වූ විට සිදුවන වර්තන ස්වරූපය. හරි. රයිට්. එතකොට ඒ කොටස ඉගෙන ගමු දැන් මම මේ ඊළඟට දාන ලින්ක් එකකින්. දැන් අපි මාතෘකාවක් ලිව්වා ප්‍රිස්ම කෝණයේ කුඩා වන ප්‍රිස්මවල පතන කෝණයේ විශාල වන අවස්ථාවේදී සිදුවන වර්තන ස්වරූපය කියලා. එතකොට මෙන්න මේ විදිහයි බලන්න. අපිට මෙන්න මෙහෙම අඳ ගන්න පුළුවන්. මේ තියෙන්නේ කුඩා ප්‍රිස්ම කෝණයක් සහිත ප්‍රිස්මයක්. මේක A මේ විදිහට තියෙන ප්‍රිස්මයක්. හරිද? රයිට්. දැන් ඕකේ පතන කෝණය මේ ප්‍රිස්ම කෝණයට වඩා විශාලයි. මෙයාට වඩා. හරි? මම හිතන්නේ. ඔන්න. ඔය නම් මේක I1. දැන් ඔහොම වුණොත් මේ විදිහට වැටෙන්නේ. රයිට්. මේ බලන්න අභිලම්බයනේ දැන් මේ පැත්තට මේ. පේනවද? හරි. රයිට්. එතකොට ඔහොම තියෙන්නේ. ඔය විදිහට. හරිද? රයිට්. දැන් මේ කිරණය මෙහෙම ආපු කිරණය මෙහෙම ගිහිල්ලා මෙතනින් මේ පැත්තට හැරිලා යන්නේ. මේ බලන්න. මෙහෙම ගමන් කරනවා. ඔය විදිහට. හරි. දැන් මෙතන අපි ගත්තොත් එහෙම මම මේක R1 කියලා දාගන්නම්. මේක R2 වෙනවා. මෙන්න මේක I2 වෙනවා. ඔහොමනේ තියෙන්නේ. රයිට්. දැන් ඔතනදී පැහැදිලි අපිට මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි බලන්න මෙහෙට යන්න එන කිරණය. හරි. හැරෙන්නේ කොයි පැත්තටද? හැරෙන්නේ මේ පැත්තට මේ. මේක තමයි D1. ඊට පස්සේ මෙහෙට යන්න එන කිරණය හැරෙන්නේ කොයි පැත්තටද? මේ පැත්තට. මේ තියෙන්නේ. මේක තමයි D2 කියලා කියන්නේ. හරි. දැන් බලන්න D1 මෙහෙට D2 අනිත් පැත්තට. හරි. එතකොට අපි අර හදපු ගාන වගේ එකක් නෙමෙයි මෙතනක් තියෙන්නේ. අපි හදපු ගාන වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. හරි පැහැදිලිද බලන්න. දැන් ඔතන අපි ගත්තොත් එහෙම එතකොට මේකේ අපිට ගන්න පුළුවන් මේ විදිහට ඔම තියෙනවා. මේක මේ විදිහට තියෙනවා. හරි. දැන් මුලින්ම මේ බලන්න මම මේක P Q R කියන ත්‍රිකෝණයේ විදිහට සැලකුවොත් එහෙම PQR ත්‍රිකෝණයේ විදිහට සැලකුවොත් ඔය PQR ත්‍රිකෝණේ දැන් මේක R1 වෙනවා මේක R2 වෙනවා මේ සම්පූර්ණ කෝණේ තියෙන මෙන්න මේක මේ තියෙන්නේ මේන්න මේ කෝණේ අපිට ලියන්න පුළුවන් නේ මේ මම මේ නිල් පාට පෑනෙන් අද මෙන්න මේ සම්පූර්ණ කෝණේ ලියන්න පුළුවන් නේ 90 ඍණ R1 කියලා. එතකොට මේක 90 ඍණ R1 මෙතන ගත්තොත් එහෙම right එතකොට මෙන්න මේක අංශක 90ක් වෙන්න එපේ මේ තියෙන්නේ මේක 90ක් වෙන්න ඕනේ එතකොට මේ සම්පූර්ණ එක R2 දන 90 වෙන්න ඕනේ මෙතන මේ අභිලම්බේ නෙමෙයි තියෙන්නේ පොඩක් මේ ඈත් වෙලා එන්නට හරි එතකොට මෙතන තියෙන්නේ A ඉතින් බලන්න අපිට ලියන්න පුළුවන් මේ විදිහට මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොතින් A ධන 90 ඍණ R1 ධන 90 ධන R2 සමානයි 180යි කියලා ලියන්න පුළුවන්. right. එතකොට ඔතනින් අපිට ගන්න පුළුවන් A ධන 180
ඍණ R1 ධන R2 සමානයි 180යි. 180ට 180 කැපිලා යනවා. තාම පැහැදිලි. දැන් අපිට ලියන්න පුළුවන් මෙතනින් R1 ඍණ R2 තමයි සමාන වෙන්නේ කාටද? A ට. right මෙවැනි අවස්ථාවලදී R1 ඍණ තමයි R1 ඍණ R2 තමයි ඒට සමාන වෙන්නේ. ඒ කොයි අවස්ථාවද? කැමරාව ඔෆ් වෙලා. ප්‍රිස්ම කෝණයට වඩා පතන කෝණය විශාල වෙනවා. හරි. right බලන්න එතකොට අපි ගත්තොත් එහෙම ඔන්න අපිට එතනින් ওই විදියට R1 සහ R2 අතර සම්බන්ධයක් ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. R1 සහ R2 අතර සම්බන්ධයක් ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී දැන් ඊටාම පැහැදිලිව අපිට කියන්න පුළුවන් මුළු අපගමනයේ D සමාන වෙනවා මේ දෙන්නගේ මොකද්ද? අන්තරයට. තේරුණාද? මේ දෙන්නගේ අන්තරයට D සමාන වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මුළු අපගමනය සමානයි D නම් D සමානයි විශාලකින් කුඩා එක්කෙනා අඩු කරන්න ඕනි. විශාලකින් කුඩා එක්කෙනා අඩු කරන්න ඕනි. එතකොට මෙතනදී ඒක තමයි අපි හොයලා තමයි අඩු කරගන්න වෙන්නේ. අපිට හොයලා තමයි ඒක අඩු කරගන්න වෙන්නේ. හරි. එතකොට අපි D1 ඍණ D2 කියලා දැනට දාමු. D1 ඍණ D2. හරි. එතකොට ඔන්න බලන්න දැන් D එහෙනම් ගන්න පුළුවන්. D1 ලියන්න පුළුවන් මට මේ සම්පූර්ණ කෝණය I1 එහෙනම් I1 ගෙන් අඩු කරන්න R1. මේ සම්පූර්ණ කෝණේ I1 ගෙන් R1 අඩු කරාම වෙනවා D1. එකෙන් අඩු කරන්න ඕනි ඍණ D2 කියලා කියන්නේ. බලන්න D2 මේ තියෙන්නේ මේ සම්පූර්ණ කෝණේ I2 මෙන්න මේ කෝණේ R2 ප්‍රතිමුඛ කෝණ හින්දා එහෙනම් D2 සමාන වෙනවා I2 ගෙන් අඩු කරන්න කවුද? R2. එහෙනම් I2 ගෙන් අඩු කරන්න R2 ওই විදිහට. ඉතින් ඔතනදී අපිට පැහැදිලි මෙන්න මෙහෙම බලන්න D සමානයි I1 ඍණ R1 ඍණ I2 ධන R2. එතකොට ඔතනින් ලියන්න පුළුවන් බලන්න D සමානයි I1 ඍණ I2 මම ඍණ ලකුණ එළියට ගත්තොත් එහෙම R1 ඍණ R2 කොහොම නෙන්නේ R1 ඍණ R2 කියන්නේ කවුද? A. එතකොට අපිට පැහැදිලි මෙහෙම ලියන්න පුළුවන් D ධන A සමානයි I1 ඍණ I2 ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. මෙයා මේ පැත්තට ගෙනිච්චා මෙයාට A කියන එක කෙනා දැම්මා. මෙයා A නම් මේ පැත්තට යනකොට ධන A වෙනවා. එහෙනම් D ධන A සමානයි I1 ඍණ I2 කියලා අපිට මේ සම්බන්ධය ගන්න පුළුවන්. දැන් මේවා ව්‍යුත්පන්න කරන විදිය මතකේ රඳවා ගන්න. හරි. රයිට් එහෙනම් අපි මාතෘකාව ලියලා තියෙන්නේ. පිළිවෙලට මේක ඇඳගෙන මේ ටික ලියා ගන්න හරියට ලස්සනට. එතකොට ඔන්න අපිට මේ විදිය සම්බන්ධයක් ගන්න පුළුවන් මේ මොන අවස්ථාවලදීද? මේ තියෙන්නේ ප්‍රිස්ම කෝණය කුඩා වෙනවා මේ පතන කෝණයට වඩා. රයිට්. ඒතර කුඩා ප්‍රිස්ම කෝණයක් සහිත විශාල පතන කෝණයක් ඇති ප්‍රිස්ම වලට අපිට මේ සම්බන්ධතාවය යොදන්න පුළුවන්. ඒතර මේක එන විදිය දැන් පැහැදිලි කරලායි තියෙන්නේ. රයිට්. එතකොට මුලින්ම එහෙනම් දැන් ඒක හරි අපි ලියාගමු. තව උදාහරණයක් ලියන්න මේ විදියට ලියන්න ප්‍රිස්ම කෝණය අංශක 30ක් වන ප්‍රිස්ම කෝණය අංශක 30ක් වන උදාහරණ ලියා ගන්න. ප්‍රිස්ම කෝණය අංශක 30ක් වන වීදුරු ප්‍රිස්මයකට අංශක 80කින් පතනය වන ආලෝක කිරණයක් අංශක 80ක කෝණයකින් පතනය වන ආලෝක කිරණයක් සඳහා වූ නිර්ගත කෝණය සහ අපගමන කෝණය සොයන්න. NG සමානයි. ඒ කියන්නේ වීදුරු වල වර්තනාංකය NG සමානයි 1.5යි. NG සමානයි 1.5යි. NG සමානයි 1.5යි. හරි. බලන්න පටන් අරගෙන කරමු.
හරි. එතකොට අපිට ගාන මේ විදිහට හදා ගන්න පුළුවන්. බලන්න. මෙහෙම ගන්න පුළුවන්. මේ විදිහට යන රුටින් මේක අංශක 30යි. මෙතන පතන කෝණේ අංශක 80යි. එතකොට මෙන්න කිරණය අභිලම්බයෙන් උඩට නැගිලා යනවා. දැන් මේක R1 මේක R2. හරි. දැන් R1 අපිට හොයන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙතන ඩිස්නල් දාන්න වෙනවා. R1 හොයාගන්න. 1.5යි එතන 1යි. එහෙනම් 1යි sin 80 සමානයි 1.5යි sin R1. හරි. එතකොට අපිට ඔතනින් sin R1 කියන එක නම හොයාගන්න පුළුවන්. sin R1 සමානයි sin 80 බෙදන්න ඕනේ කාගෙන්ද 1.5න්. එතකොට බෙදලා අපි R1 කියන එක නා හොයාගන්න ඕනේ. R1 කියන එක නා හොයාගන්න ඕනේ. එතකොට බලන්න R1 ට අදාළගේ බාන කීය දෙන්නේ කියලා. අංශක 40 යි කලා 1යි කලා 2යි කලා 3යි ගන්න පුළුවන් දශම වලින් આવත් අංශක 41.03යි එන්නේ. එතකොට අපි අංශක 41යි කලා 1යි කියලා ගමු. ඔය විදිහට R1 ගත්තට පස්සේ R2 දැන් ඊටම පැහැදිලි මේ R1 කියන එක ඊට වඩා වැඩි. එහෙනම් අපි දන්නවා R1 ඍණ R2 තමයි කවුරු වෙන්නේද? 30 වෙන්නේ. ඒ වෙන්නේ. ඒකට උතනින් R2 කියන එක ගන්න පුළුවන් අංශක 41යි කලා 1කින් අඩු කරන්න කීයක්ද? 30යි. ඒත් අංශක 11යි කලා 1ක් වෙනවා. ඒ R2 ඊට පස්සේ අපිට හොයන්න පුළුවන් කවුද? නිර්ගත කෝණය I2. නිර්ගත කෝණය I2 හොයන්න පුළුවන්. හරි. නිර්ගත කෝණය I2 අපිට හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? මෙතනට දාන්න ස්නෙල් නියමය. ඒකට අපිට ලියන්න පුළුවන් මෙතන ස්නෙල් නියමය දැම්මා පස්සේ 1.5යි sin R2 කියන එක සමානයි 1යි sin I2. දැන් එතකොට 1.5යි sin R2 කියලා කියන්නේ අංශක 11යි කලා 1. එතකොට I sin I2 අපිට උතනින් ගන්න පුළුවන්. sin I2 බලන්න I2 කීය දෙන්නේ කියලා. හරි. අංශක 16 කලා 41යි 40යි අපිට ගන්න පුළුවන්. අංශක 16 කලා 41යි කියලා ගත්තා විදිහට. I2 අංශක 16 කලා 41යි. දැන් ඊට පස්සේ නිර්ගත කෝණය හැවිලා තියෙන්නේ අංශක 16 කලා 41යි කියලා. ඊට පස්සේ අපගමනය මුළු අපගමනය D අපිට D1 ඍණ D2 කියලා ගන්න පුළුවන්. දැන් ලොකු එකෙන් කුඩා එක අඩු කරන්න උතනදී. හරි. දැන් මෙතන අපි ගත්තොත් එහෙම මෙහෙට යන්න ආපු එක්කෙනා මේ පැත්තට හැරෙන්නේ. මෙතනදී මෙහෙට යන්න ගිය එක්කෙනා මෙහෙට හැරිලා යන්නේ. ඒතකොට මෙතන පැහැදිලිව පේනවා මේ D2. right. ඒකට බලන්න දැන් අතනදී අපිට ගන්න පුළුවන් D1 කියන්නේ 80ෙන් අඩු කරන්න ඕනේ R1. මෙතනදී D2 කියලා කියන්නේ I2 ගෙන් අඩු කරන්න ඕනේ R2. හරි. මේක අපි දන්නවනේ D ධනය සමානයි I1 ඍණ I2 කියලා. ඒතර D තමයි හොයන්න ඕනේ. A කියලා කියන්නේ කීයද? අංශක 30යි කියලා අපි දන්නවා දැන්. I1 කියන්නේ අංශක 80යි. I2 කියලා කියන්නේ 16 කලා
41යි මේක අද ඉගෙන ගත්ත සම්බන්ධතාවය. හරි එතකොට උතනින් අපිට d කියන එක නා ගන්න පුළුවන් 80 ඍණ 30 ඍණ 16 කළා 41යි. හරි එතකොට ඔන්න අපි මේ කොටස ඉගෙනගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට අපේ පාඩමේ ඊළඟ කොටසට යන්න මේ ප්‍රිස්ම පාඩමේ ඊළඟ කොටස ප්‍රිස්මයක පතන කෝණය සමග අපගමන කෝණයේ විචලනය වන ආකාරයේ ප්‍රස්ථාරගත කරලා අපි අවම අපගමන අවස්ථාව ලබා ගන්න. අවම අපගමන අවස්ථාව ලබා ගන්න. ඒක තමයි අපි ඊළඟ අපි ඉගෙන ගන්න යන කොටස. හරි මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙතනදී මේ විදියට මෙන්න මෙහෙම තියෙනවා ප්‍රිස්මය කියලා ගන්න සාමාන්‍ය ආකාරයට දිනවා මේක I1 මගියා කොට මේක R2 මේක R1 ඔය දෙක නිර්ගත වෙනවා මේක I2 දැන් අපි බලන්නේ මේ පතන කෝණය සමග ඉතින් පතන කෝණය සමග කොහොමද අපගමන කෝණය වෙනස් වෙන්නේ කියලා. පතන කෝණය සමග කොහොමද අපගමන කෝණය වෙනස් වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා D සමානයි සාමාන්‍ය ප්‍රිස්මයක නම් I1 ධන I2 ගෙන් අඩු කරන්න ඕනේ කවුද? A. A කියන්නේ ප්‍රිස්ම කෝණය. හරි. රයිට්. දැන් එතකොට උතනදී මේක අපි පරීක්ෂණාත්මක දත්ත අරගෙන අඳින ප්‍රස්ථාරයක්. තේරුණාද? මොකද මේක ගණිතමය ආකෘතියකින් විස්තර කරන්න උසස් පෙළ මට්ටමේදී භෞතික විද්‍යාව හදාරන ශිෂ්‍යයින්ට බැරි නිසා. හරි. අපි මේක ප්‍රිස්මයකට අදාළ පතන කෝණ කිහිපයක් ඇඳලා ඒ පතන කෝණ වලට අදාළව අපගමන කෝණය ගණනය කරලා අපි ගන්න ඊට පස්සේ පතන කෝණයට එදිරිව අපගමන කෝණය ප්‍රස්ථාරගත කරලා ගන්න ප්‍රස්ථාරයක් තමයි මෙතනදී අපි අඳින්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතනදී මේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ එකක් වෙනවා. දැන් ඔක්කොම බලන්න. දැන් මොකද්ද මේ අඳින්න අපි හදන්නේ? මෙන්න මේ I1 ගේ අගයට අදාළව D කොහොමද වෙනස් වෙන්නේ? I1 බිඳුවේ ඉඳලා වැඩි කරනකොට I1 බිඳුවේ ඉඳලා වැඩි කරනකොට D කොහොම වෙනස් වේවිද? D කොහොම වෙනස් වේවිද? ඕක තමයි අපේ ප්‍රස්ථාරය. අපගමනය කොච්චර වෙනස් වේවිද? කොහොම වේවිද? එතකොට මේ ප්‍රස්ථාරය අඳහම් පස්සේ අපිට පේනවා I1 වල අගය බිඳුවේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට I1 වල අගය බිඳුවේ ඉඳලා වැඩි කරගෙන යනකොට අපගමන කෝණය ලොකු අගයක ඉඳලා එන්න අඩු වෙලා හොඳේ උනහ ගන්න I1 වල අගය බිඳුවේ ඉඳලා වැඩි කරගෙන යනකොට අපගමන කෝණය ලොකු අගයක ඉඳලා එන්න අඩු වෙලා අඩුම අගයකට එනවා. අඩුම අගයකට ආවට පස්සේ ඊළඟට තව දුරටත් I1 වැඩි කරනකොට ආයෙ අපිට පේනවා මොකද්ද? අපගමනය වැඩි වෙනවා. එතකොට පතන කෝණයේ අගය වැඩි කරගෙන යනකොට අපගමන කෝණය අඩු වීගෙන ඇවිල්ලා අවමයක් හරහා නැවත වැඩි වෙනවා අපිට පේනවා. එතකොට මේක ඊටාම ලස්සනට අපිට ප්‍රස්ථාරය ගන්න පුළුවන්. දැන් බලන්න මම එහෙම පරීක්ෂණාත්මක දත්ත අඩංගු කරලා ඇඳපු ප්‍රස්ථාරයක් දැන් ඔයගොල්ලන්ට පෙන්නනවා. බලන්න. හරි. මම හිතන්නේ හැමෝටම පේනවා ඇති දැන්. හැමෝටම පේනවා ඇති. එතකොට ඔය තියෙන්නේ දැන් මෙතන මේ පතන කෝණයගේ 30 ඉඳලා තමයි මේ වෙනස් කරලා තියෙන්නේ. හරි. රයිට්. එතකොට ඔන්න අපි ගත්තොත් මේ කුඩා අගයක ඉඳලා පතන කෝණයේ අගේ එන්න වැඩි කරගෙන යනකොට රයිට් පේනවද? වැඩි කරගෙන යනකොට අපගමන කෝණය බලන්න ලොකු අගයක ඉඳලා එන්න මොන වෙනවද? අඩු වෙලා. මෙන්න බලන්න මේ තියෙන මොකද්ද? අඩුම තැන. හරි. රයිට්. එතකොට ඔය අපි ගත්තොත් එහෙම ඒ අඩුම තැන හරහා මොකද වෙන්නේ? මේ පැත්තට ගමන් කරනවා.
පැහැදිලිද? එතකොට අපි ගත්තොත් එහෙම දැන් බලන්න මේ විදියට මේකේ ඔයගොල්ලන්ට පේනවද බලන්න මේ ඕනම අපි ගත්තොත් එහෙම දැන් මේ මහතර ඇඳුනා හරි බලන්න ඕනම අපගමන කෝණයක් සඳහා පතන කෝණය සඳහා අගයන් දෙකක් තියෙනවා පිළිද. දැන් මෙතන එක අගයක් තියෙනවා අනිත් එක මෙතන තව අගයක් තියෙනවා මේ. මෙතන අපි ගත්තොත් එහෙනම් තව අගයක් තියෙනවා. එකක්. දල වශයෙන් ගත්තොත් 60යි. ඒක මෙතන තව තියෙනවා මොකක්ද අගයක්? ඔය විදිහට. දැන් බලන්න මෙන්න මෙතන තියෙන මේ තියෙන පතන කෝණ මේ තියෙන අපගමන කෝණය සඳහා මේ y අක්ෂයෙන් නිරූපණය වෙන්නේ අපගමන කෝණය. තේරුණාද? ඒ අපගමන සලකන අපගමන කෝණයක් සඳහා පතන කෝණ අගයන් දෙකක් තියෙනවා පේනවද? පතන කෝණ අගයන් දෙකක් තියෙනවා. මොකද්ද මේ පතන කෝණ අගයන් දෙක? හරි. මොකද්ද මේ පතන කෝණ අගයන් දෙක? ඒ බලන්න මේ පේනවනේ. පැහැදිලිව පේනවා අපිට මේ. මෙතන තියෙනවා විදිහට ඩයි දෙකයි. මම කියනවා. හරිද? රයිට්. එතකොට සලකන සලකන අපගමන කෝණයක් සඳහා පතන කෝණ අගයන් දෙකක් තියෙනවා. දැන් මේ මොකක්ද මේ පතන කෝණ අගයන් දෙක? මේ පතන කෝණ අගයන් දෙක තමයි මේක එක වෙලාවක පතන කෝණය වෙනකොට ඒ කියන්නේ I1 නම් මේ තියෙන්නේ ඊට අදාළ I2 ඒ කියන්නේ නිර්ගත කෝණය. ඇයි මම එහෙම කියන්නේ? ඒක කියන්න හේතුව තමයි ආලෝකයේ ප්‍රතිවර්තතා මූලධර්මය. ඒ කියන්නේ ආලෝක කිරණයක් ගමන් කරන මාර්ගයේ ප්‍රතිවිරුද්ධ කරොත් අර ගමන ගිය මාර්ගයේම ආපස්සට එනවා. හරි. රයිට්. එතකොට ඔන්න හොඳට තේරුම් ගන්න දැන් මේ පතන කෝණයත් සමග අපගමන කෝණයේ විචලන ප්‍රස්ථාරය ගත්තොත් එහෙම පතන කෝණයේ අගයේ කුඩා අගයක ඉඳලා වැඩි කරගෙන යනකොට අපගමන කෝණයේ විශාල අගයක ඉඳලා අඩු වෙලා බලන්න විශාල අගයක ඉඳලා අඩු වෙලා අවම අගයකට එනවා. ඊට පස්සේ තවදුරටත් පතන කෝණය වැඩි කරගෙන යනකොට මොකද වෙන්නේ? අපගමන කෝණය වැඩි වෙනවා. මේ අවම අපගමන අවස්ථාව හැර බලන්න අවම අපගමන අවස්ථාවේදී තියෙන්නේ අවම අපගමන අවස්ථාවට අදාළව තියෙන එක පතන කෝණය. එතනට පතන කෝණයන් දෙකක් ඉන්නේ නේ. ඔය ඊට අදාළව තියෙන එක පතන කෝණය. හැබැයි අවම අපගමන අවස්ථාව හැර අනිකුත් සෑම අවස්ථාවක් සඳහා මොකද වෙන්නේ? අනිකුත් සෑම අවස්ථාවක් සඳහා මේ ඇදලා තියෙන ප්‍රස්තාවය ගත්තොත් කොහොමයි? අනිකුත් සෑම අවස්ථාවක් සඳහාම මොකද වෙන්නේ? සලකන අපගමන කෝණයක් සඳහා පතන කෝණ අගයන් දෙකක් තියෙනවා. ඒකෙන් එක අගයක් පතන කෝණය වෙනකොට අනිත් අගය නිර්ගත කෝණය වෙනවා. ඒ කියන්නේ පතන කෝණයේ උදාහරණයක් හිතන්නකො 35යි කියලා. මෙතන මේ දල වශයෙන් කියන්නේ පතන කෝණය 35 වුණොත් පුතේ ඊට අදාළ නිර්ගත කෝණය. ඒ කියන්නේ I1 35 නම් නිර්ගත කෝණය කියන්නේ I2 අංශක 60ක් වෙනවා. I1 කියන එක්කෙනා අංශක 60ක් වුණොත් ඒ කියන්නේ පතන කෝණය අංශක 60ක් වුණොත් ඊට අදාළ නිර්ගත කෝණය අංශක 35ක් වෙනවා. I2 35ක් වෙනවා. පැහැදිලිද? පතන කෝණය 60 වුණත් අපගමනය අංශක 40යි කලා අංශක 42ක් විතර වෙනවා. පතන කෝණය 35 වුණත් අපගමන කෝණය අංශක 42ක් වෙනවා. හරි. ඔන්න මම ආයෙත් කියනවා අහගන්න. සලකන අපගමනයක් සඳහා පතන කෝණයන් දෙකක් තියෙනවා. එහෙම නැති එක අවස්ථාවයි තියෙන්නේ. තියෙන අවම අපගමන අවස්ථාවේදී එක් පතන කෝණයයි තියෙන්නේ. හරිද? එතකොට විශේෂයෙන් සඳහන් කරගන්න ඕනේ කාරණාව තමයි මේ අවම අපගමන අවස්ථාවේදී එක පතන කෝණයක් තියෙනවා කියන එකේ තේරුම අවම අපගමන අවස්ථාවේදී පතන කෝණයේ අගය නිර්ගත කෝණයේ අගයට සමාන වෙනවා. පතන කෝණයේ අගය නිර්ගත කෝණයේ අගයට සමාන වෙනවා. හරි. රයිට්. ඒතර ඔය විදිහට තමයි මේ ප්‍රස්තාරය අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි ඊළඟ කොටස් ටික බලමු. මම ඊළඟට දාන ලින්ක් එකෙන් ලොග් වෙලා